සුවපත් වේවා සුබෝ වේවා ආයුවැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි මාර්තු මාසයේ 22 වෙනිදා 2022 අවුරුද්ද. වෙනදා වතුර එකක් එහෙම බොනවා ඔබ අදිසි. ඔබට හොරෙන් තමයි වෙනද වතුර බොන්නේ. අද පේන්න වතුර බොනවා මාර්තු මාසයේ 22 ලෝක ජල දිනය. තේමාව තමයි බුහුගත ජලය අදිසි දිසි. එහෙම නැත්නම් ground water making invisible visible. ඒ කියන්නේ බුහුගත ජලය කියන එක පොළවේ පාෂාණ සහ පස් අතර රැඳී තිබෙන නිසා අපිට ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඒ අපිට ඇහැට පේන්නේ නැති බුහුගත ජලයේ බලපෑම නම් අපිට පේන්න තියෙනවා. අපි පාවිච්චි කරන ලිඳේ වතුර, ටැප් එකේ වතුර, ඊළඟට මේ වීදුරුවේ තියෙන වතුර, වගා බිමේ තියෙන වතුර, වගා ලිඳේ තියෙන වතුර, ඊළඟට නාන හෝදන ඔය සියලුම වතුර වලට ඇලේ දොලේ ගලන මේ සියලුම ජලයට බලපාන්නේ එකක් අහසින් වැටෙන ජලය සහ භූගත ජලය. එහෙම නැත්නම් මේ ජලධර අතර තියෙන ජලය. ලංකාවේ එහෙම ජලධර සහිත පාංශු කලාප එහෙම නැත්නම් ජල කලාප 7ක් තියෙනවා කියලා තමයි දන්න කියන ඇත්තෝ කියන්නේ. ඒ කොච්චර කොහොම වුණත් අපේ මිනිස් සිරුරේ 60ක් විතර වගේ තියෙන්නේ වතුර. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ලෝකේ මේ ලෝක ගෝලේ මෙහෙම නැත්නම් පෘථුවියේ 70%කට වැඩිය තියෙන්නේ වතුර. කොච්චර තිබුණ වුණත් පන යතයි කිව්වත් ඒව බොතයි කියලා කියන වතුර ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙන දශම ගාණක් තමයි තියෙන්නේ. පිරිසිදු භාවිතයට ගන්න පුළුවන් ජලය තියෙන්නේ ඊටාමත්ම සීමිත ප්‍රමාණයක්. වතුර කියලා කියන්නේ අසීමිත අවශ්‍යතා සඳහා තියෙන සීමිත සම්පතක්. දෙගොඩ තලා යන නිසා ඕක අපිට අමතක වුණාට වතුර කියලා කියන්නේ ජලය කියලා කියන්නේ අසීමිත අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන සීමිත සම්පතක්. මතක තියාගන්න වෙනවා. ඒක අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් අතරේ නොතිබුණා වුණත් ඇස් උඩ යන පුවත් වතුර ගැන ජාතික පුවත් අතර තියෙනවා. ප්‍රධාන සිරස්වල මොනවද? දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. වාර්තා කරන්නේ හේමන්ත රන්තුණු සහ වේයන්ගොඩ ඉන්දික තුෂාර, ඡායාරූප වාර්තා කරන්නේ කමල් බෝගොඩ. මේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. නිට්ටඹුවේ තෙල් පොලිමේ ගැටුම මිනි මැරුමකින් නිම වෙයි. ඝාතකයා රිමාන්ඩ්. පොලිම පැන්නාට දොස් කී යතුරු පැදිකරුට ත්‍රිරෝද රියදුරු පිහියෙන් ඇන මරයි. මෙහෙම උදේපාන්දරක මේ විදිය පුවතක් කියන්න වෙච්ච එක ගැන සමා වෙන්න. හැබැයි අපි කාගෙන්ද සමාව ඉල්ලන්නේ? ඉන්ධන පොලිමට පිටතින් පැමිණි ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබා ගැනීමේදී පොලිමේ සිටි යතුරු පැදිකරු සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා. පසුව ත්‍රිරෝද රථ රියදුරු යතුරු පැදිකරුට පෙර ඉන්ධන ලබාගෙන ඉන්ධන පෙරවුම් හලෙන් පිටතට පැමිණ ඒ අසල නතර වී සිටි යතුරු පැදිකරු පැමිණෙන තෙක් බලා සිට ඔහු පැමිණෙනවත් සමගම ඔහුගේ පපුවේ වම්පස ප්‍රදේශයට පිහියකින් ඇන බරපතල තුවාල කර සිදු බව වාර්තා කරනවා. පෙරේදා රාත්‍රී 8ට පමණ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඝාතනයට ලක් වෙන්නේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුව කරන 28 හැවිරිදි තුවාන් විල්ෂාන් තාජුදීන් නැමැති අවිවාහකයෙක්. ඒ වගේම දෙවෙනි පුවත්පතට සුජීව තත්සර වාර්තා කරනවා මීගමුව තෙල් පොලිමක තවත් මරණයක්. ඉන්ධන ලබා ගැනීම සඳහා මීගම සමපකාර ඉන්ධන පිරුම් හලාසලට පැමිණි පුද්ගලයෙක් 21 වනදා හදිස්සියේ බිම වැටි රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඊළඟට මේ විදිහට කිව්වන් පස්සේ මේ සියලුම දෙනා වැඩිහිටි පුරවැසියන් පෝලිං වල ඉඳලා හදිස්සියේ මිය යන්නේ වැඩිහිටි පුරවැසියන් අවුරුදු 70ට වැඩි අය. හෘදයාබාධ මේ වගේ අතුරු ආබාධ තියෙන උදවිය. ඒ නිසා වැඩිහිටියන් ආරක්ෂා කරගන්න එකේ වගකීම කාටත් තියෙන බව අමතක කරන්න නරකයි. එහෙම තියෙද්දි රට පුරා ගෑස් ඉල්ලා උද්ඝෝෂණ ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලේ රංජන් කස්සුලි සහ ඩනයා උදයන්ගිනී වාර්තා කරන්නේ. ඩනයා උදයන්ගිනී වාර්තා කරනවා රට පුරා ඊයේ දිනේදී ගෑස් සඳහා දැඩි හිඟයක් පැවතුණා. ඒ වගේම ගෑස් මිලදී ගැනීම සඳහා දිග පෝලිම් පැය ගණන් රස්යාදු වෙච්ච ආකාරය දැක ගන්න තිබුණා. ගාල්ල වාදුව හොරණ නාවින්න කෑගල්ල සහ රත්නපුර කරන ප්‍රදේශවල ජනතාව දිග පෝලිම් වල රැඳී සිටි අතර ගෑස් නොලැබීම නිසා කුපිත වූ ඇතම් පිරිස් මාර්ග හරස් කිරීමට පවා පියවරගත්තා කියලා ලංකාදීප ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. තෙල් පොලිමේ ඉඳලා ඉස්සරහා එමෙතන පේලි පැනපු උදවිය බොහෝ වෙලාවට එහෙම තියෙනවා
ගෑස් පෝලිම් වල එහෙම නැත්නම් තෙල් පෝලිම් වල කෑන් අරගෙන සිලින්ඩර් වලින් ඇවිල්ලා සමහරවිට ලොකු වාහන වලින් ඇවිල්ලා ඉස්සරහින්ම ඇවිල්ලා තෙල් අරගෙන යනවා. එහෙම වෙලාවට කුපිත වෙනවා. අර කලින් සිද්ධියත් වාර්තා කළේ එතනදී පෝලිම් පනින්න එපා පෝලිමේ එන්න කියලා කිව්වයින් පස්සේ තමයි ආරවුල ඇති වෙලා තියෙන්නේ. මේ තවත් ආරවුලක්. ගාමිණී ලොකුගේ ආරක්ෂකරය දුරු කැස්බෑවේදී මරා දමයි. වාර්තා කරන්නේ කොළඹ ජයසිංහ බොරලැස්කමේ නිදුවර අබේසිංහ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව වාර්තා කරනවා මව්බිම පුවත්පත බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයාගේ ආරක්ෂක රියදුරු විදියට කටයුතු කරපු පුද්ගලයා තමයි මෙසේ ගහට ලක් වෙන්නේ. ගහතෙන් ලක් වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිටින් ඇති මාර්ගයේ ඊයේ සවස තරුණයෙකු විසින් අධික වේගයෙන් හඬනංවමින් යතුරු පැදියක් ඒමිය අත දහවනය කර ඇති අතර මාර්ගයට පැමිණ තිබූ මියගිය රියදුරා එම තරුණයාට පුතා යනුවෙන් අමතා මාර්ගය පටු නිසා ටිකක් හිමින් යන ලෙසට පවසා තිබූ බව පොලිසිය කියනවා. එයට උරණ වී ඇති එම තරුණයා එම ප්‍රදේශයේම පිහිටි ඔහුගේ නිවසට ගොස් තවත් පිරිසක් සමග පැමිණ පොළු මුගුරු වලින් පහර දී තියුණු ආයුධ වලින් ඇන මේ ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙන බව වාර්තා වෙනවා. එතකොට දැන් කෝපය ඉහවහා ගිහිල්ලා සිද්ධ වෙන දේවල් සහ නීතියට අනුව කටයුතු කරන්න කිව්වයන් පස්සේ සිද්ධ වෙන දේවල් සමාජයේම දැඩි ආතතියකින් ඉන්න බව පැහැදිලි. ඒ නිසා වෙනද සමහරලාවට Tamanට ඔබට මට තරහ යන වෙලාවලදී එක පියවරක් ආය පස්සට ගත්තට කමක් නැහැ. මොකද අවසානයේදී සැනසීමක් නැත ඉවසීමෙන් මිස. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තා කරන රටාව වෙනස් වෙලා තියෙනවා. දැන් සතියක විතර කාලෙක ඉඳලා එක පැත්තකින් කළු පාට සිරස්වලයක් තියෙනවා. අනෙක් පැත්තෙන් කළු නොවන වර්ණ සිරස්වලයක් තියෙනවා. ඒ වර්ණ සිරස්වලය මහනාහිමිවරු ජනපතිට ලියති අමාත්‍යවරයෙක් හෝ නිලධාරියෙක් රට අරාජික කොට විදෙස් මැදිහත් වීමකට ඉඩ සලසනවා නම් තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා උන්වහන්සේලා කරුණු 14කින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙත යොමු කර ඇති බව අද ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරනවා. දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා තිරසර සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම වගේම උද්ගත වෙති ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව මහානායක හිමිවරුන් පෙන්වා දෙනවා. විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද ජීවන වියදම පහත ලිහිලීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමද උන්වහන්සේලා මේ ලිපියෙන් යෝජනා කරනවා. දේශීය ආර්ථික ආකෘතියක්. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරන කූට වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ආයෝජන සඳහා දිරිගැන්වීම පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් මගින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගැනීම වගේම අපනයන ආර්ථිකයක් ගොඩනැගීමේ අවශ්‍යතාවත් පෙන්වා දෙනවා. රටේ නව ආයෝජන දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම, නාස්තිය දූෂණයේ සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා නව තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම උන්වහන්සේලා පවසනවා. ඒ වගේම දේශීය ආරක්ෂාව ස්වෛරීභාවය වෙනුවෙන් ක්‍රියාත්මක කළ දූරදර්ශී වැඩපිළිවෙල පිළිබඳව සමස්ත රටවැසියාගේ ප්‍රශංසාව සහ සතුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙත පිරිනමන බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කළපු මේ ලිපියේ සඳහන් වෙනවා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. හෙට 23 වෙනිදා අද 22 හෙට 23 එතකොට සර්වපාක්ෂික සමුළුවක් ඇඳවුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවතිච්ච සාකච්ඡාවෙන් පස්සේ ගත්ත තීරණයක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න කියලා. ආණ්ඩුවේ පක්ෂ 9ක් හෙට සමුළුව වර්ජනයේ වාර්තා කරන්නේ අද උදේජී වේකනායක සහ නයන තරඟ ගමගේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. සජබ නැහැ, ජවිපෙත් නැහැ, විගීගේ පක්ෂයක් නොයි එජාපේ තීරණය අද එහෙත් දෙමළ සන්ධානයේ සහභාගී වෙයි කියලයි අද අරුණ පුවත්පත සඳහන් කරන්නේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවති අතර එහිදී සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීන්දුව කරන ලදී. තවද සමුළුව වර්ජනය කරන හේතු දක්වා සමගි ජනබලවේගයේ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරන අතර එම පක්ෂය හෙට නුගේගොඩදී ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේද සමුළුව වර්ජනය කරලා තිබෙනවා. ඒ බව එහි මහලේකම් ඇමති ජීවන තොණ්ඩමන් දන්වා තිබෙනවා ආණ්ඩුවට. මේ පක්ෂයේද ආණ්ඩුවේ සහාය ලබා දෙන එක පක්ෂයක්. ආණ්ඩුවට සහයෝගය ලබා දෙන විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අය නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂ ඇතුළු පක්ෂ 8ක්ද සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ තිබෙනවා. හැබැයි මේ කණ්ඩායම වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් සමුළුවට සහභාගී වීමට නියමිතයි.
දෙමළ ජාතික සන්ධානයත් සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙනවා කියලා මේ සුමන්දිර මන්ත්‍රීවරයා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදේ තීරණයක් ගන්න නියමිතයි. මේ සමුළුව සඳහා තමන්ගේ පක්ෂයේ සහභාගීත්වයක් නොදක්වන බව දෙමළ ජනතා පෙරමුණ TMK නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ් රණුත් කියනවා. මේ අතරේ අද ෆස්ලම් වාර්තා කළ තිබෙනවා කොන්දේසි මත ලංකාවට අත දෙන්න දෙමළ ඩයස්පෝරාව සූදානම් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් ශානක්‍යන් කියනවා. පාර්ලිමේන්තුවේ හෙට ඉදිරිපත් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, සීලම ජනතාවට සමාන අයිතිවාසිකම් භුක්ති විඳ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම, එම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ ජනවාර්ග ගැටලු විසඳීම, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම මෙන්න මේ වගේ කොන්දේසි ඉදිරිපත් කරන්න හෙට පැවැත්වෙන මේ සර්වපාක්ෂික සමුළුවේදී TN එක බලාපොරොත්තු වෙනවා කියලායි ඔවුන් සඳහන් කරන්නේ. එහෙම තියෙද්දි අද පුවත්පත අහනවා සර්වපාක්ෂික සමුළුවෙන් වැඩක් වෙයිද කියලා. නවෝදය පව නිසා දිනේෂ් සමරකෝන් තමයි වාර්තා කරන්නේ. සජබ ජාජබ එකන ජාතික ජන බැලුව කියන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමුළුව වර්ජනය කරනවා. ආණ්ඩුවේ සුළු පක්ෂවල නැති විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එජාපයේ රනිල් සමුළුවට යයි කියලා කියනවා. හැබැයි අරුණ පුවත්පත නම් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉල්ලුවේ මේක. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ තීරණය අද උදේ ගනීවි කියලා. බුද්ධිකා ඉඟුලන්නේ වාර්තා කරන්නේ අද දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ප්ලාස්ටික් පොලිතින් තහනම් කිරීමට අදාළ ගැසට් එක නිකුත් කළා නෑ තවමත් වසරක කාලයක් ගත වුණා වුණත්. තහනම නොතකා ඇතැම් සමාගම් නිෂ්පාදන යළි ආරම්භ කරලා කියලා පරිසර ඇමතිවරයා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ. ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග 8ක් තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යාංශය ජුනි මාසයේදී කළ දැනුම් දීමට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කළ නැහැ කියලායි කියන්නේ. කැබිනට් අනුමැතියක් ලැබුණ මේ යෝජනාවට. හැබැයි කැබිනට් එකේ අනුමැතිය ලැබුණාත් ගැසට් එක තවම නැහැ. මාස 6ක් නෙවෙයි මාස 12ක්. අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒත් නැහැ තවම මේ ගැසට් එක. ඇයි ඒ හේතුව? වඩා වටින්නේ තෙල්ද වතුරද? වඩා වටින්නේ තෙල්ද වතුරද? අද ලෝක ජල දිනය. එනිසා ප්‍රශ්නයක් අහනවා වැඩිපුරම වටින්නේ වතුරද තෙල්ද? කොහොමුණත් භූමි තෙල් ඉල්ලා උද්ඝෝෂකයෝ බේස්ලයින් පාර හරස් කරති වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පත ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. පීඩනය නිසා මෙහෙම දේවල් කරයි. හැබැයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඡායාරූප වාර්තා කරන්නේ හිමත් මතීෂ පාර බ්ලොක් කළා කියලා පාර අවහිර කළයින් පස්සේ තවදුරටත් වෙන්නේ වාහන ගමනාගමනයේ සීමා වෙනවා. තියෙන තෙල් ටිකත් අනිත් මිනිස්සුන්ගේ නැති වෙන එක. ඒ නිසා මේ වගේ විසඳුම් උත්තර හොයන අයට කියන්න තියෙන්නේ විසඳුම් හොයන මාර්ග තියෙනවා. හැබැයි මේ ක්‍රම නෙවෙයි. උදාහරණයක් හිතට ගත්තොත් මෙන්න නැගෙනහිර තෙල් පෝලිම් නැහැ. මනා කළමනාකරණයක් තියෙනවා කියලා F අස්ලම් වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. රට පුරා ඉන්ධන පෙරමුම්හල් අසල දිගු පෝලිම් තිබුණ උනත් නැගෙනහිර පළාතේ එහෙම එකක් නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ නගරයේ ඉන්ධන පෙරමුම්හල් මගින් දෛනිකව ඉන්ධන ලබා ගන්නා වාහන සඳහා රුපියල් 1000කට පමණක් ඉන්ධන ලබා දෙනවා. අවශ්‍යතාව සැලකිල්ලටගෙන ඇතැම් වාහන සඳහා ඉන්ධන ලබා දෙනවා. එමෙන්නම අම්පාර නගරයේ ඉන්ධන පෙරමුම්හල් වලින් දෛනික ඉන්ධන ලබා ගන්නා වාහන සඳහාත් දිනකට රුපියල් 2000කට පමණක් ඉන්ධන නිකුත් කරනවා කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා නැගෙනහිර පළාතේ තෙල් පෝලිම් නැහැ. මනා කළමනාකරණයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා කියනවා. නැගෙනහිර පළාත විතරක් නෙවෙයි උතුරු නැගෙනහිර පළාත් දෙකේම මේ ගැටලුව එච්චරෙම පේන්නේ නැහැ කියලායි වාර්තා කරන්නේ. එහෙම නැත්නම් නියමිත මිලකට උපරිමයේ දෙන්න මෙච්චරයි. අවශ්‍යතාව තියෙනවා නම් ඊට වඩා දෙනවා. ඒ අවශ්‍යතාව සලකා බලලා. හැබැයි මන්ත්‍රීවරුත් තෙල් පෝලිමේ. මන්ත්‍රීලා තෙල් පෝලිමේ මැති සභාවට එම ප්‍රශ්නයක් කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාදීප ඇතුල් පිටුවක තමයි මේ පුවත තියෙන්නේ. මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවේ එකත් ප්‍රශ්නයක් කියලායි වාර්තා කරන්නේ සුජිත් හේවාජූලිගේ. ඉන්ධන අර්බුදය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම වලට පැමිණීමට ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව සුජිත් හේවාජූලිගේ ලංකාදීපට වාර්තා කරනවා. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් කතානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි වාර්තා කර සිටින්නේ. මෙසේ පෝලිම් වල රැඳී සිටින සහ පෝලිම් වල ඉඳලා තෙල් ලබාගත් මැති ඇමතිවරුන් අතර ඩලස් අලහප්පෙරුම, රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, මුජිබ රහමාන්, ජේ.සී. අලපතුවල, උදේ ගම්මන්පිල සහ තුෂාර ඉන්දුනිල් යන අය වෙති කියලා වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. කුණුවදිනකත් නතර වෙලා කියලාත් ඒ අතර තිබුණ සමහරලාට කුණුවදිනකටත් ප්‍රශ්නයක් කියලා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ එකත් ප්‍රශ්නයක්ලු තෙල් පෝලිම් වල ඉන්නවලු. හැබැයි ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් රථ බෝඩ් එක ගලවලා දුවයි කියලා වාර්තා කරන අනුරාධා හේරත්. ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් බෝඩ් නැතිව දුවයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර මුල් පිටුවේ වාර්තා කරනවා ඒ පුවතත්. ඒ අනුව මව්බිම් පුවත්පත වාර්තා කරන විදියට
බෝඩ් ගහගෙන දුවන්න වෙලා තියෙන්නේ ඇයි? ආර්ථික වශයෙන් දැඩිසේ පීඩාවට පත්ව කුපිතව සිටින ජනතාව බස් රථවලට ප්‍රහාර දෙතයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල නාමපෝරු ගලවා දහවනය කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකෙක් මව්බිමට කිව්වා කියලා මව්බිම පුවත්පතේ මුල් පිටුවේම පොල්ගෙඩි අකුරෙන් වාර්තා කරනවා. ගුවන් හමුදාවේ ගුවන් ගමනුත් සීමා කර තිබෙන බව ඒ අතර ලංකාදීපේ වාර්තා කරනවා මේ ගැටලුව නිසා. සුජිත් හේවාජුලිගේ වාර්තාවක් මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘහ කපිතාන් දුෂාන් විජේසිංහ කරපු විමසීම ඔහුගෙන් කළ විමසීමකදී ඔහු කියලා තියෙනවා ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් විදියට ගුවන් හමුදාවේ පියාසර ගමන්ද සීමා කර තිබෙන බව. හැබැයි දැන් අනික් පැත්තෙන් වාර්තා කරනවා මාර්තු මාසයේ අවශ්‍යතාවට වඩා ඩීසල් ටොන් 20000ක් ගේනවා තෙල් සංස්ථාවේ සභාපතිවරයා කරන ප්‍රකාශය. අද දිනමින පුවත්පත තමයි මේ පුවත වාර්තා කරන්නේ. මාර්තු මාසයේ අවශ්‍යතාවටත් වඩා තෙල් ටොන් 20000ක් ගේනවා. එතකොට සංස්ථාවේ සභාපතිවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා ක්‍රිසන්ත විතාරණ මාර්තු මාසයේ ඉලක්කගත ඩීසල් අවශ්‍යතාවට වඩා මෙට්‍රික් ටොන් 20000ක් වැඩියෙන් ආනයනය කිරීමට සැලසුම් කළ බවත් මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 1,35,000ක් ආනයනය කර අවසන් බවත් खनिज तेल संस्थाවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ කියනවා. තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 90000ක් මාර්තු මාසය තුළ ලැබෙන බව ඔහු අවධාරණය කරනවා. මේවා අයුරින්ම අප්‍රේල් මාසය සඳහාද ආනයනයේ සැලසුමක් තිබෙන බැවින් අනවශ්‍ය ලෙස ඩීසල් තොග රැස් කිරීමෙන් වැළකීමට ජනතාව කටයුතු කළ යුතු බව හෙතම සඳහන් කරනවා. පවතින තදබදය නැති කිරීම සඳහා ඩීසල් වෙළඳ පොලේ සුලභ කිරීමේ අරමුණින් දෛනික අවශ්‍යතාවට වඩා ඩීසල් ටොන් 3000කට වැඩි ප්‍රමාණයක් සතියන්තයේ බෙදා හැරීමට කටයුතු කළා කියලත් සඳහන් කරනවා. දෛනික අවශ්‍යතාවට වඩා 3000ක් ටොන් නිකුත් කළ පහුගිය සතියන්තයේ. කොහොමුණත් උතුරු නැගෙනහිර පළාත් තුළ ඉන්ධන පෝලිම් දක්නට නොලැබෙන බව ඔහුත් කියනවා. දැන් මාර්තු මාසයේ අවශ්‍යතාවටත් වඩා ඩීසල් ටොන් 20000ක් ගේනවා. දැන් මේ තෙල් වලට මොකද වෙන්නේ? අද අරුණ පුවත්පත විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරනවා. අශිකා ජයවිර තමයි මේ ලිපිය ලියන්නේ. තෙල් බවුසර් ගණන් ආවත් වාෂ්ප වෙනවා ඒවා පැය දෙකෙන් තුනෙන්. තෙල් බවුසර් ගණන් ආවත් ෂෙඩ් වලට වාෂ්ප වෙනවා ඒවා පැය දෙක තුනකට. තෙල් අර්බුදයේ මැද අවශ්‍යතාව දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා. පිරවුම්හල් වලින් පන්නන තෙල් වැඩි මිලට විකුණන ජාවාරමක් ජයට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේ හෙළිදරව්ව කරන්නේ අද අරුණ පුවත්පත. ඉන්ධන අර්බුදයේ එන්නට පෙර එක ඩීසල් තොගයකින් සෑහීමටපත් වූ ඉන්ධන පිරවුම්හල් වලට අද වන විට ඩීසල් තොග කොපමණ ලැබුණත් ඒවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ ගම්පහ නගරයේ ලංකා ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙක් කියලා තියෙනවා අරුණ පුවත්පතට. වෙනදනම් ඩීසල් තොගයකින් ඒ කියන්නේ ලීටර් 6600ක් ආවම දවසම කවර් කරගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඒක මදි. සමහර වෙලාවට තොග 4ක් විතර ඕන වෙනවා. බොහෝ පිරිස් පෝලිම් වල ඉඳලා කෑන් බූලි වලට ගෙනියනවා තෙල්. සමහරු වෙනුවට එයාලා ඒ ගෙනියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන්. ඒ නිසායි පෝලිම් වැඩි වෙන්නේ. පෙට්‍රල් හිඟයක් දැන් තියෙනවා. අපි දැන් පෙට්‍රල් ලෝඩ් 2.5ක් ඒ කියන්නේ ලීටර 13600ක් වගේ දවසකට ගෙනාවා. ගේනවා විතරයි පැයෙන් දෙකෙන් ඉවරයි. V8 අතිසුකෝපභෝගී වාහන වලින් ඉන්ධන පිරවුම්හල් වලට පැමිණෙන බොහෝ පුද්ගලයන් එකවර ලීටර 30-40ක් තමන්ගේ වාහන වලට ලබා ගැනීමට කටයුතු කරන විට පෝලිම් වල සිටින පිරිස් ඔවුන්ට හූ කියමින් කලබල ඇති කර ගන්නා බවත් ඔවුන් කියනවා. නඩුකාරවරුන්ගේ වාහන එනවා අපේ ඉන්ධන පිරවුම්හල් වලට දවල් 11ත් 2ත් අතර වගේ මිනිස්සු ඔවුන් ආවෙලා ඉඳන් කෑ ගහනවා හූ කියනවා කියලා. ඒ බව කියන්නේ කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙක්. කොහොමුණත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ දත්ත වාර්තාවලට අනුව පහුගිය 2020 ජනවාරි මාසයට වඩා මේ 2022 ජනවාරි මාසයේදී ලංකාවේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 55330කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගිය පෙබරවාරි මාසයට වඩා මේ වසරේ පෙබරවාරි මාසයේ වන විට ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 30148කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. කවුද මේ බහිරවය? එතකොට තෙල් මිල ගණන් යන වෙලාව අර මහානායක හිමිපාණන් වහන්සේලාත් සඳහන් කරපු කාරණාවක් තමයි ජනාධිපතිතුමාට යවපු ලියුමේ. මේ අවස්ථාවේදී වෙළඳ පොලේ බහණ්ඩ හිඟයක් තියෙනවා. ඒ නිසා බඩු මිල වැඩි කරන්න එහෙම කූට ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. තෙල් එනවා. එක පැත්තකින් ගත්තාම මෝටර් බයිසිකල් අරන් ගියත් ඒකටත් ෆුල් ටැංක් ගහ ගන්නවා සහ බූලියටත් පුරව ගන්නවා, කෑන් එකටත් පුරව ගන්නවා. අපිත් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි, පෝලිං වල ඉන්න වෙන නිසා ගෙදර තියාගන්න ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ගත්තොත් දවසකට දෙකකට අවශ්‍ය ප්‍රමාණය තියාගත්තොත් අපිට අනිත් කෙනා එක්ක බෙදා ගන්න පුළුවන් ඒ දේ. ඊළඟට දැන් අද අරුණ පුවත්පත රශිකා ජයවීර කියන මේ වාර්තාවේදීත් කියනවා වෙනද එක තෙල් ලෝඩ් එකකින් ගොඩ ගියාට ෂෙඩ් වල කියනවා සමහරවිට තෙල් ලෝඩ් 4ක් විතර ඕන වෙනවා කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කවුරු හරි
තෙල් අරගෙන වැඩි මිලට විකුණනවාද? එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඊළඟට මේ තව කතාවක් තියෙනවා. එහෙම තියාගන්න එපා තෙල් කියලා. හේතුව තමයි ඉන්ධන මිල ඉදිරියේදී අඩු වෙනවා. ඉන්ධන මිල ඉදිරියේදී අඩු වෙනවා. තොග රැස් කළ ජනතාවට විශාල පාඩුවක් දරා ගැනීමට සිදු වෙනවා කියලා පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් කරන ප්‍රකාශය වාර්තා කරනවා අද පුවත්පත. නීතිඥ සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා කරන ප්‍රකාශය යන ඔහු කියනවා ඔහු කරන ප්‍රකාශය නිදර්ශනී වික්‍රමසිංහයි වාර්තා කරන්නේ අද පුවත්පතට රජයක් ලෙස පසුගිය සමගයේ අලාභ ලැබමින් ජනතාවට ඉන්ධන නිකුත් කිරීමෙන් වූ හානිය පිවා ගැනීමෙන් අනතුරුව නුදුරේදීම ජනතාවට ඉන්ධන සහනය ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ වගේම රටට අවශ්‍ය ඉන්ධන කිසිදු හිඟයකින් තොරව මේ වන විට රට තුළ පවතිනවා. ජනතාවට ඉන්ධන එක්රැස් කර නැවත විකිණීමේ ව්‍යාපාරයක් සිදු කිරීම නිසා තමයි ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ කියලා ඔහුත් සඳහන් කරනවා නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන කාරණාව. එතකොට දැන් එහෙම තෙල් නැති නිසා සමහර උදවිය පයින් යනවා. ඊළඟට ඊයේ ඉල්ලීමක් කළා තිබුණා එක වෘත්තීය සංවිධානයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මේ දවස්වල තියෙන ගැටලු නිසා ඇඟිල්ල ගහන්න නැතුව වැඩට එන්න යන්න පුළුවන්ද කියලා. එහෙම ගැටලු තියෙනවා. ඒවත් නිකන් විසඳුම් විදියට තමයි ඔවුන් යෝජනා කරගන්නේ. හැබැයි ඒ අතරේ කැලුම් දේවින්දගේ ලිපියක් තියෙනවා අද පුවත්පතේ පාපැදියෙන් වැඩට එන ඉසිවරු ගැන. පාපැදියෙන් වැඩට එන ඉසිවරු ගැන පුවතක් එහෙම නැත්නම් වාර්තාවක් තියෙනවා විශේෂාංග ලිපියක් තියෙනවා. මේ ලිපිය අද අපි තෝරගන්නේ අද පුවත්පතෙන් ලංකාව තුළ පාපැදිය හඳුන්වන්නේ දුප්පතාගේ වාහනය කියලා. නමුත් ලෝකේ බොහෝ රටවල් වල පුද්ගලයන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට පාපැදිය භාවිත කරනවා. ලංකාවේ වෛද්‍යවරු පිරිසක් තමන්ගේ රාජකාරී කටයුතු සඳහා එදිනදා කටයුතු සඳහා පාපැදිය භාවිත කරන බව දක්නට ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අසේල අබේදීර එයින් කෙනෙක්. එතුමා කියනවා 2020 මුල් කාලේ කොවිඩ් වසංගතය පටන් ගත්ත මුල් කාලේ ලෝකෙම ප්‍රවාහන පද්ධතිය ටිකක් අඩපණ වුණා. මිනිස්සු බස් වල යන්න ගත්තේ නැහැ කොවිඩ් හැදෙයි කියලා. මිනිස්සුගේ ආර්ථික ප්‍රශ්න නිසා වාහනයක් දුවා ගන්න බැරි වුණා. ඒ ඔක්කොමත් එක්ක ලෝකේ ගොඩක් රටවල් වල වාහන අතරලා බයිසිකලේ තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය විදිහට යොදාගත්තා. ඊටත් කලින් ඉඳලා ලෝකේ බොහෝ විරුද්ධකයෝ තමන්ගේ ප්‍රවාහනයට බයිසිකල යොදාගෙන තිබුණා. ඊට පස්සේ මම බයිසිකල් පදින යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන Ride for the Life ශ්‍රී ලංකා කියලා සංවිධානයක් හදාගත්තා. ඒ බව කියන්නේ වෛද්‍ය අසේල අබේදීර. දැන් මේ විදිහට මේ කණ්ඩායමේ ඉන්න වෛද්‍යවරු කිහිප දෙනෙක් ගැන අද කැලුම් දේවින්දගේ මේ ලිපියේ කියනවා. වෛද්‍ය රංජිත් අබේවර්ධන මෙහෙම කෙනෙක්. දවසකට කොළඹට පිවිසෙන මාර්ගවල තිබෙන වාහන තතබදේ නිසා රුපියල් කෝටියක විතර තෙල් පිච්චෙනවා. අපිට මිනිසුන්ව හැමදාම බයිසිකලෙන් වැඩකට ගෙන්න ගන්න පුළුවන් නම් කොච්චර මුදලක් දවසකට රටේ ඉතුරු කරගන්න පුළුවන්ද? බයිසිකලයක් පදිනවා කියලෙන් බහුවිධ වාසි දෙපෙන ක්‍රියාවලිය. ගොඩක් වාසි තියෙනවා. මොනවද? වාතය දූෂණය වීම අවම වෙනවා, ඉන්ධන භාවිතය අවම වෙනවා, වාහන තතබදය අවම වෙනවා, සෞඛ්‍යයට ඉතාමත්ම හොඳයි. ඒ වගේම මාතර මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ගයත්‍රි මොහොට්ටි මහත්මියත් එතුමියත් වැඩට යන්නේ බයිසිකලයකින්. මාත් එක්ක වැඩ කරන වෛද්‍යවරයෙකුගේ සමියා මාත් ඉඳලා කඹරුපිටියට යන්නේ බයිසිකලෙන්. ඔහුත් වෛද්‍යවරයෙක්. එච්චර දුරක් බයිසිකලෙන් යන්න පුළුවන් කියන එක හොඳයිනේ. ඒ නිසා මටත් හිතුණා උත්සාහ කරන්න. විශේෂයෙන් බයිසිකලය කියන්නේ පරිසර හිතකාමී වාහනයක්. මම නම් පදින ඉලෙක්ට්‍රික් බයිසිකලයක්. මගේ බයිසිකලයට තව පොඩි පුටුවක් වගේ සවි කරගත්තොත් මගේ බබාවත් ඉස්කෝලේට ගෙනියන්න පුළුවන්. මම කාර් එක භාවිත කරන්නේ දෙතුන් දෙනෙක් එක්ක යන ගමනකදී විතරයි කියලා වෛද්‍ය ගයත්‍රි මොහොට්ටි කියනවා කියලා කැලුම් දේවින්ද වාර්තා කරනවා. මේ වගේ පුවත් උණු කැවුම් වගේ යන්නේ නැති බව ඇත්ත. මිනී මැරුම ගැන තව විස්තර කිව්වනම් එහෙම නැත්නම් තවත් ඒ විදිහේ ගැටුම් වැටුම් ගැන කිව්වනම් ඒවා ටිකක් අල්ලලා යයි. හැබැයි ඒවා අල්ලගෙන ආපු නිසා මෙච්චර දුරදිග ගිහිල්ලා නැත්තේ. එහෙම නැත්නම් ඒවා අල්ලගෙන ආපු නිසා තමයි අපිට රටක් විදිහට සමාජයක් විදිහට දුරදිග යන්න බැරි වුනේ. අල්ලගෙන යනවා නම් මෙන්න පාපදියෙන් වලට එන ඉසිවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. ඒ කතාව එහෙම වාර්තා කරනවා. ඊළඟට කාලයකට කලින් තෙල් පෝලිං ගැන අහලා තිබුණේ නැහනේ. දැන් ඔබට කිව්වොත් වතුර පෝලිං ඇති වෙයි අනාගතයේදී කියලා ඔබත් මමත් එහෙම විශ්වාස නොකරන කාරණාවක් තමයි ඒ. හැබැයි නිකන් හිතෙනවා මෙහෙම ගියොත් වතුර පෝලිනුත් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. එක පැත්තකින් ගත්තම අද නදීෂානි පතිරණ අද පුවත්පතට කියනවා 2050 වන විට ගෝලීය ජල අවශ්‍යතාව 50%කින් පමණ ඉහළ යන්න පුළුවන්. 2050 වන විට ගෝලීය ජල අවශ්‍යතාව 50%කින් පමණ ඉහළ යන්න පුළුවන්. එහෙම කියද්දී අනෙක් පැත්තෙන් ගත්තම දිනමින පුවත්පතේ නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීම. එහෙම නැත්නම් මේ අපි තේමාව ගැන කිව්වා මේ අවුරුද්දේ ලෝක ජල දිනේ ග්‍රවුන්ඩ් වෝටර් ඉන්විසිබල් විසිබල් කියලා නොපෙනෙන දේ පේනෙන දේ බවට පත් කිරීම. භූගත ජලය පරිසරය හා කළමනාකාරීත්වය ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී භූවිද්‍යාඥ එම් ප්‍රේමතිලක මහත්මයාගේ ලිපියක් තියෙනවා. ඒ ලිපියේ එක කතාවක් තියෙනවා. වගු
සහ දත්තවලින් පෙන්නනවා ඒ සටහන අනුව 2014 අවුරුද්දෙන් පස්සේ මහවැලි ගංගාවේ ජල මට්ටම මීටර 0.5 ඉඳලා මීටර 1ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මීටර භාගයක් මීටර 1ක් විතර අඩු වෙලා තියෙන 2004 අවුරුද්දෙන් පස්සේ මේක මේ 2022. ඒ කියන්නේ අවුරුදු 8ක් ඇතුළත. එම කාල සීමාව තුළ මහවැලි ගංගාවේ ජලය වෙනත් ජල ද්‍රෝණීන්ට මුදාහැරීමක් දක්නටත් නැහැ. එම නිසා මහවැලි ගංගාවේ ජල මට්ටම අඩුවීමට කාලගුණ වෙනස් වීම ඍජුව බලපෑ ඇති බව පෙනී යනවා. කෙසේ වෙතත් එම තොරතුරු වලට අනුව වියලි කාලයේදී භූගත ජලය ගංගා ඇල මාර්ග වලට ගලා යාම ක්‍රමයෙන් අඩු වී ඇති බව පේනවා. ඒ නිසා මහවැලි ගංගා ජල ද්‍රෝණිය භූගත ජල පෝෂණය වැඩි කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් කියලා භූවිද්‍යාඥ කේ.එම්. ප්‍රේමතිලක මහත්මයා යෝජනා කරනවා ජල දිනේදී. දැන් ඔහු කියන විදියට 2014 ඉඳලා අඩුවීමක් පෙන්නුම් කරනවා මහවැලි ගඟේ ජලය. වාර්තා කරන්නේ මීටර භාගයේ ඉඳලා මීටරය දක්වා වතුර මට්ටම අඩු වෙලා තියෙනවා. වෝටර් ලෙවල් එක අඩු වෙලා තියෙනවා. ඊළඟට අපි ඊට කලින් කිව්වා 2050 වෙනිට ගෝලීය ජල අවශ්‍යතාව 150කින් වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවත් 150කින් වැඩි වෙනවානේ. දැන් අපි ජල විදුලිය නිෂ්පාදනය කරගන්නේ එහෙම නැත්නම් අපේ පරිභෝජන කෘෂිකාර්මික අවශ්‍යතා මේ සියල්ලටම අපේ ප්‍රාණ නාලිය බවට පත් වෙලා තියෙන. එහෙම නැත්නම් ලේ ගමනාගමනය කරන නාලිකාවක් බවට එහෙම නැත්නම් නහරයක් වගේ බවට පත් වෙලා තියෙන මහවැලි ගඟ. මහවැලි ගඟේ වතුර අඩු වෙලා තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද? එහෙම බැලුවොත් තෙල් පෝලින් නෙවෙයි අනාගතයේ වතුර පෝලින් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක වෙනුවෙන් අද අපි මොකද කරන්නේ? අද රටේ ආණ්ඩුව මොකද කරන්නේ? පුරවැසියන් වන අපි මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න වෙනවා. පාලනය ගැන කිව්වයින් පස්සේ. පාලනය ගැන කිව්වයින් පස්සේ 7 අවුරුද්දකට පස්සේ විශාලම වීතොගේ ඇවිල්ලා තියෙනවා මණ්ඩලයට සහල් සඳහා පාලන මිලක් කියලා අද වාර්තා කරනවා සාලි කුමාර ගුණසේකර. සාලි කුමාර ගුණසේකරගේ මේ වාර්තාව උපට දක්වන්නේ අරුණ පුවත්පතෙන්. ඒ අනුව අරුණ පුවත්පතට වාර්තා කරන විදියට අරුණ පුවත්පත මුල් පිටුවේ තමයි මේ පොත වාර්තා කර සිටින්නේ. අවුරුදු 7කට පස්සේ තමයි මේ සහල් තොගේ ලැබිලා තියෙන්නේ කියලා වාර්තා කරනවා. මේ අනුව සහල් වලට පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව නාඩු කිලෝ එකක් සඳහා රුපියල් 145යි 140 අතර මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය කිව්වේ ඒ වගේම අනික් පැත්තෙන් ගත්තම සහල් කිලෝවක මිල මේ වෙනකොට 170 180ක් වෙලා වැඩි වෙලා තියෙනවා. ඒකට පාලන මිලක් 140 145 අතර නියම කරන්න තීන්දුව කරලා තියෙනවා. අවුරුද්දට හාල් අඩු ඒ කියන්නේ පාලන මිල යටතේ ගන්න පුළුවන් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මෙට්‍රික් ටන් 70,000ක තොගයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණා. මේක අවුරුදු 7කට පස්සේ ලබාගත් තොගය කියලායි සඳහන් කර සිටින්නේ. අවුරුදු 7කට පස්සේ තමයි මේ විදිහේ තොගයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ කියලා වාර්තා කරනවා. ඊළඟට මේ සහල් වී කතාව ගැන කිව්වයින් පස්සේ ජලකන්නේදී පොහොර හිඟයක් වෙන්නේ නැහැ. ජලකන්නේදී පොහොර හිඟයක් නැහැ. සහනාධාර දෙන්නේ කාබනික වගාවට විතරයි කියලා ඊයේ අමාත්‍යවරයා සඳහන් කළා. සාලි කුමාර ගුණසේකරගේ වාර්තාව මේ. ඒ අනුව රසායනික පොහොර ආනයන කිරීමට අවසර ලබා දීලා තියෙන නිසා එළවලු පළතුරු සහ බඩ ඉනිඟු වගේ භෝග සඳහා වෙළඳ පොලෙන් රසායනික පොහොර සහ පලිබෝධනාශක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ලෝක වෙළඳ පොලේ රසායනික පොහොර මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තේ සඳහා රසායනික පොහොර ආනයන කිරීමට අනුමැතිය මේ වෙන විට රජය විසින් ලබා දීලා තියෙනවා. හරිත කෘෂිකර්මාන්තය සඳහා ඉදිරි කන්නේදී පොහොර සහනාධාර ලබා දෙන්නේ කාබනික පොහොර සඳහා පමණයි. ජලකන්නේ කටයුතු සඳහා මේ වෙන විට ගොවින් සූදානම් වෙනවා. පහුගිය කන්නේදී හරිත කෘෂිකර්මාන්තය වෙත පරිවර්තනය වීමේදී පසුගිය කාලයේදී යම් යම් අඩුපාඩු සිදු වුණා සමහර තැන්වල අපිට හරියට පෝර දෙන්න බැරි වුණා. හැබැයි අපි රසායනික පෝර වලට තහනමක් පනවලා නැහැ. ඕන කෙනෙක්ට ගෙන්නන්න පුළුවන්. ඒ වුණාට හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ අපි සහනාධාර ලබා දෙන්නේ ඊළඟ යලකන්නේදී කාබනික වගාව සඳහා පමණයි. නිර්මාණ ගුණරත්නගේ වාර්තාවක් තියෙනවා මව්බිම් පුවත්පතේ අපි රසායනික පොහොර තහනමක් පනවා නැහැ කියන සිරස්සලෙන් මේ කන්නේදී කිසිදු පොහොරගයක් ඇති වෙන්නේ නැහැ. 3 අවුරුදු කෘෂිකර්ම වැඩසටහන යටතේ එහෙම නැත්නම් 3 අවුරුදු කෘෂි වැඩසටහනෙන් රටට අවශ්‍ය බීජ ටික හදලා ඉවරයි. කෘෂි උපදේශකවරුන්ගෙන් මඟ පෙන්වීම යටතේ යලකන්නේදී කාබනික පොහොර මිලදී ගන්න කියලා ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාත් කරනවා ප්‍රකාශයක්. ඒකත් වාර්තා කරනවා මව්බිම් පුවත්පත. දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර අරගෙන තියෙනවා. අක්කර 25ක ගවගාලක් හදන්න පරිසර අධිකාරිය ලක්ෂ 300ක් ඉල්ලලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතේ මේ වාර්තාවේදී. කොහොමුණත් ඊට පස්සේ අද පුවත්පතට ගියාම කෘෂිකර්ම රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කරන ප්‍රකාශය වාර්තා කරන අද පුවත්පත ජලකන්නේට කාබනික පොහොර දෙන විශේෂ වැඩපිළිවෙලක් සැකසුවා. චීනයනුත් කාබනික පොහොර නැවක් ගේනවා කියලා මේ කතාවේ කියනවා.
ඒ වගේම චීන පොහොර තොගය ගෙන්වීමට නිර්දේශ දුන්න අය ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලයවත් දන්නේ නැහැ කියලා පුවත් දෙකක් එක විට තියෙනවා. ඒ පුවත් දෙකම ඔබට දක්වන්න කැමති. ඒ අනුව ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා අද පුවත්පතට මීට කලින් චීනෙන් ගෙන්නු කාබනික පොහොර නැවේ අඩංගු පොහොරවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නිසා එම පොහොර නැව ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් එම පොහොරවලට මුදල් ගෙවූ බවින් අදාළ නැවට මුදල් ගෙවා තිබෙන නිසා එම සමාගම විසින් මෙරට පොහොරට ලංකාවට පොහොර නැවක් ලබා දීමට එකඟ වී තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර පරීක්ෂණාගාරයක සහ මෙරට පරීක්ෂණාගාරවල පරීක්ෂාවට ලක් කරලා කාබනික පොහොර හෝ විශේෂ දියර පොහොරක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව අද ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාට දක්වමින් අද පුවත්පත වාර්තා කරද්දී යලට කාබනික බැරි අයට චීනෙන් දියර පොහොර දෙනවා. සාලි කුමාර ගුණසේකර වාර්තා කළ තිබුණ අරුණ පුවත්පතටත් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශ දිකේපු කතාව යල කන්නේදී විය වගාවට එදීමට සුදුසු කාබනික ඝන පොහොරක් හෝ දියර පොහොරක් යෝජනා කරන ලෙස චීන සමාගමට දැනුම් දීලා තියෙනවා. රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ වාර්තාව තමයි අපි අර කලින් කිව්වේ. චීන පොහොර තොගය ගෙන්වීමට නිර්දේශ දුන් අය ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලය දන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව මේ ගැන විමසුවහම පොහොර තොගය මෙරටට ගෙන්වීම සඳහා නිර්දේශ ලබා දුන්නේ කවුරුන්ද යන පිළිබඳ කරපු ප්‍රශ්නයට ප්‍රතිචාර විදියට පොහොර ලේකම් කාර්යාලය කියලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඒ අය දන්නේ නැහැ කියලා. ඊට අමතරව මේ පොහොර තොගය මෙරටට ගෙනවීමට කටයුතු කරන ලදී පෞද්ගලික ගැනුම්කරුවෙක් මගින්ද එසේනම් එම ගැනුම්කරුවුන් කවුරුන්ද යන සිදු කළ විමසීමටත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පිළිතුරු ලබා දීලා තියෙන්නේ ඒක නොදන්නවා කියලා. ඒ වගේම එම තොරතුරු වලට අනුව අදාළ පොහොර තොගය චීනෙන් ගෙනවීමට කලින් එම පොහොර තොගයේ නියැදි පරීක්ෂාවක් හෝ සිදු කර නොමැති බව තහවුරු වෙනවා කියලත් අද පුවත්පත වාර්තා කරනවා. කොහොමුණත් ජාත්‍යන්තර මට්ටමේ දියර පොහොරක් හෝ ඝන පොහොරක් යෝජනා කරන්න ලංකාවෙත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියත් දෙකම සලකා බලලා ඒ පොහොර ඊළඟ කන්නේදී ගේන්න සූදානම් කියලයි වාර්තා කරන්නේ අද පුවත්පත සහ අරුණ පුවත්පත ජාතික පුවත්පත් අතරේ. චීනය ගැන කතා කරපු නිසා මේ පොහොර සිද්ධියෙන් පස්සේ චීනය සහ ශ්‍රී ලංකාව අතර නොහොඳ කඩුකම් ඇති වුණා කියලත් සමාජ මාධ්‍යවල කතා වෙනවා. හැබැයි චීනය ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක ශ්‍රී ලංකාව කරපු ණය ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට තීරණය කළ බව අද පුවත්පත වාර්තා කරනවා. නවෝදයා පවනිගේ වාර්තාවක් මේ ශ්‍රී ලංකා රජය චීනෙන් ඩොලර් බිලියනයක ණයක් සහ ඩොලර් බිලියන 1.5ක රේඛීය ණය පහසුකමක් ලබා දෙන ලෙසට ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ලපු එකට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය චීන තානාපති කාර්යාලය ඊකට ප්‍රතිචාර දක්වලා තිබෙනවා. ඒ ගැන සලකා බලනවා කියලා උන් කියලා තියෙනවා. මේ වන විටත් චීනෙන් ලබාගෙන ඇති ණය සඳහා අදාළ ගෙවිසුම් වලට අනුකූලව වාරික ගෙවීම් නොකඩවා සිදු කර ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් තබාගෙන ඇති බව ඔහු සඳහන් කරනවා. ඔවුන් කියනවා චීනය කියනවා ලංකාව හොඳට ණය ගෙවලා තියෙනවා. ඒ නිසා මේක ගැන අපි සලකා බලන්න ලෑස්ති. ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නේද කියලා මාධ්‍යවේදීන් ඊයේ ඇහුවා. රීස්ට්‍රක්චර් කරනවද මේ ලෝන්ස් ටික කියලා? නැත්නම් ඩෙබ්ට්ස් රීස්ට්‍රක්චර් කරනවද කියලා? අපේ අවසන් අරමුණ අර්බුදය අවසන් කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම. ඒ සඳහා අපි විසඳුම් දෙනවා කියලා සඳහන් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරනවද නැද්ද කියලා ඇහුවාම කියන්නේ නෑ අපි ඊට වඩා එහාට ගිහිල්ලා නැත්නම් අපිට ඕන කරන්නේ ලංකාව මුහුණ දී තිබෙන මේ අර්බුදයට විසඳුම් දෙන්න. ඒකට විකල්ප යෝජනා ඕන තරම් තියෙනවා. හැබැයි නාන තරංග ගාමේ වාර්තා කරනවා ඇතැම් වැඩවලදී චීන සමාගම් වලට කුඩම්මාගේ සැලකිලි ලැබිච්ච බව චීන තානාපතිවරයා ඊයේ කිව්වා කියලා. දීපාර්ශික සම්බන්ධතාවලින් අපි වාසි ගත්තේ නැහැ. ලංකාවේ මුදල් ප්‍රශ්නය ඉක්මනින්ම විසඳෙයි කියලා ඔවුන් විශ්වාසය කරනවා. චීනය සහ ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් රටේ වල් දෙකක් විතර ගත්තාම සමීපව මුහුණ දීලා කටයුතු කරපු රටවල්. කොවිඩ් වසංගතයේ වගේ අවස්ථාවකදී අපි ශ්‍රී ලංකාව එක්ක කටයුතු කළා ඉතාම සමීපව. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළුවා. එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහයට චීනය විශාල කාර්යභාරයක් ඉටු කළා. එම අවස්ථාවේදී චීනයේ ණය පහසුකම් රැසක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේදී චීන සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දුන්නා. මේ විදිහට අපි දිගටම සහයෝගය දක්වන ලෑස්ති. ලංකාවේ මේ පවතින ප්‍රශ්නය කෙටිකාලීන ගැටලුවක්. ඒක දිගු කාලයක් තියෙන එකයි තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක විසඳ ගන්න අපි උදව් කරන්න ලෑස්ති. ද්විපාර්ශ්වික සමතතාවලින් අපි වාසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්දියාව චීනයට තර්ජනයක් නෙවෙයි නොදන්න පාර්ශවයකින් ටෙන්ඩර් වලට බාධා කියලත් චීන තානාපතිවරයා කිව්වා කියලා වාර්තා කරනවා. එහෙම කිව්වම චීනයේ සිද්ධ වෙච්ච කනගාටුදායක සිද්ධියක් පිළිබඳව අද විදේශ පුවත් අතර වාර්තා කරනවා. ඒ තමයි චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ බෝයින් 737 යානාවක් කඳුකර ප්‍රදේශයේදී අනතුරට ලක් වෙනවා. යානයේ සිට පුද්ගලයන් 132 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරත් සමග වනාන්තරයේ තුල දරුණු ගින්නක් ඇති වුණු බව අද වාර්තා කරනවා. අද පුවත්පත විදේශ පුවත් අතරේ. ඒ දුරදිගගේ කතාව තෙල් වලින් පටන්ගෙන පෝර වලින් පටන්ගෙන ඊට පස්සේ අපි චීනය දක්වා ගියා.
ඒ අතරේ අමතක කරන්න බෑ ලිට්‍රු ගෑස් තොගය අද අවසන් වෙනවා අද රෑ අවසන් වෙනවා දැනට තියෙන තොගය කියලා යොහන් බාසුර වාර්තා කරනවා. ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග අද රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ඊයේ හවස ලංකාදීපයට කියලා තියෙනවා. තව නැවක් අවිල්ලා තියෙනවා. ඒ නැවේ තියෙන ගෑස් ටික තව දවස් 3ක් දෙන්න පුළුවන්. අලුත් නැවේ තොග තව දවස් 3ක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මසක ගෑස් සිල්ලුම මෙට්‍රික් ටොන් 35000යි. හැබැයි මෙට්‍රික් ටොන් 10000යි දැන් වෙනකොට ගෙන්නන්නේ. ඒක නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කියලායි ඔහු සඳහන් කරන්නේ. හැබැයි ඒ තත්ත්වයත් එක්ක ගත්තම අද දිවයින පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන කාරණාවක් රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහත්මයට එහෙම විරෝධතාවක් එල්ල වුණා කියලා සමාජ මාධ්‍යවල පළ වෙනවා. එහෙම එකක් උනේ නැහැ කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. කනක හේරත් මහත්මයට විරෝධතාවක් එල්ල වුණේ නැහැ. ගෑස් පෝලිමක හිටපු ජනතාව එහෙම හූ කිව්වේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට අදත් ලයිට් කපනවා පැය 5ක්. අදත් පැය 5ක් විදුලිය කැපෙයි. වාර්තා කරන්නේ ඉන්දික හේවා විතරණ. අද පුවත්පතට අදත් පැය 5ක් විදුලිය කැපෙන බව වාර්තා කරනවා. ඊළඟට ආදාහනයේ කරන්ට් නැති නිසා කඩදාසියක් දැල්වල මෘතදේහයට ගිනි තියන්න ගිහින් 3 දෙනෙක්ගේ ඇඟට ගිනි ඇවිලිලා. වාර්තා කරන එල්පිටියේ ගයන් ගුණසේකර අද මව්බිම පුවත්පතට කරන්ට් නැතුවහම වෙන දේවල් බලන්න අද මව්බිම පුවත්පතයි මේ පොත වාර්තා කරන්නේ. ඒ අනුව වාර්තා වෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් එල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ ඊයේ දහවල් එල්පිටිය රාජමහා විහාර මාවතේ පදිංචිකරුවෙකුගේ මෘතදේහයක් එල්පිටිය ආදාහනාගාරය වෙත රැගෙන විත් ඇත අතර ඒ මොහොතේ එහි විදුලිය විසන්ද වී ඇති බැවින් එහි සේවකයන්ගේ උපදෙස් පරිදි කඩදාසියක් දාලා දේහයට ගිනි දැල්වීමට යාමේදී මෙසේ ඔවුන්ගේ සිරුරට ගිනි ඇවිලුණු බව ඥාතීන් කියනවා. තුවාල ලැබූ තරුණ දෙදෙනාගේ තත්ත්වය තරම් බරපතල නෑ කියලා තමයි රෝහල් ආරංචිපාල කියන්නේ. පත්තරේ නම් කියන්නේ සේවකයන්ගේ උපදෙස් පරිදි කඩදාසියකින් දැල්වා දේහයට ගිනි දැල්වූ බව. මේක ඇත්ත නම් මේක ගැන පරීක්ෂණයක් කරන්න වෙනවා. එකක් තමයි ජෙනරේටර් එකක් මේ ආදාහනාගාර වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතන වලින්. එතකොට අය කරනවා ගානක් එහෙම නැත්නම් මේ දේහයක් ආදාහනය කිරීමේදී ගාස්තුවක් අය කරනවා. ඇයි මේ විදියට කඩදාසි කෑල්ලක් පත්තු කළා දේහයට ගිනි තියන්න කියන්නේ එකක් තමයි ඒ මියගිය පුද්ගලයාට කරන අවමානයක් කියලාත් හිතෙනවා. අනික් පැත්තෙන් ගත්තාම කොයිතරම් අනුතුරුදායකද ගෑස් පිපිරීමක් එම සිදු වුණොත් කවුද වග කියන්නේ. ඒ නිසා මේ වගේ සිද්ධි ගැන තවදුරටත් හිතා බලන්න වෙනවා. ඒ කතාව කිව්වේ ලයිට් කපනවා අදත් පැය 5ක් කියන කාරණාව මතක් කරපු නිසා. ඒ අතරේ ලංකාදීපේ වාර්තා කරනවා ජාතික ආර්ථික සභාවේ උපදේශක කමිටුවෙන් කඩිනම් යෝජනා 5ක් ජනාධිපතිතුමාට බහර දුන් බව අද වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර තමයි වාර්තා කර සිටින්නේ යොහන් බාසුර. පහුගිය දවසක තමයි ජාතික ආර්ථික සභාවේ උපදේශක කමිටුව පත් කළේ ජනාධිපතිතුමා විසින්. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා මහ බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත් කිරීම, මූල්‍ය උපදේශකයෙක් සහ නීති උපදේශකයෙක් පත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කිරීම, මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනා ගැනීම සහ සැපයුම් අවිරතා මගහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම එම යෝජනා අතර තියෙනවා කියලයි සඳහන් කර සිටින්නේ. මේවා ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න කියලා තමයි උපදේශක මණ්ඩලය උපදෙස් දීලා තියෙන්නේ. ඒ අතර රුපියල් 20 කාසියකුත් වෙළඳපොළට නිකුත් වන බව වාර්තා කරනවා. රුපියල් 10 කාසියනේ තිබුණේ රුපියල් 20 කාසියකුත් වෙළඳපොළට එනවා. සමස්ත කාසිය සංඛ්‍යාව ලක්ෂ 25ව දෙකක්. ඒ කියන්නේ ලක්ෂ 50ක රුපියල් 20 කාසිය වෙළඳපොළට නිකුත් වන බව වාර්තා කරනවා. ඒක ජනාධිපතිතුමාට ඊයේ බහර දුන්නා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ආයෝජන නංවන්න ගෝඨා මහින්ද බැසිල් ප්‍රධානත්වයෙන් කමිටුවක් අනුරාධා හේරත් වාර්තා කරන ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ තීන්දුව ගැනීමට ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතුමා ඇතුළු 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පියවරගත්ත කියලා වාර්තා කරනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද ඒක මව්බිමේ වාර්තාවක්. පෙබරවාරි උද්දමනයේ 17.5කින් නැගී ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරනවා. ඒත් එක්කම ඩොලරය ඊයේ 285ට ගියා කියලා. ඊට පස්සේ එනවා විදේශ පුවත්වලදී රුසියාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් කුමන්ත්‍රණයක් ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඔවුන් කුමන්ත්‍රණයක් කරන බව වාර්තා කරනවා අද අරුණ පුවත්පතට සහන වික්‍රමකගේ වාර්තාවක් මේ රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් ඉවත් කර වෙනත් කෙනෙකු ජනාධිපති ධූරයට ගෙන ඒමටත් ඒ මගින් බටහිර රටවල් සමග නැවත වෙළඳ සබඳතා තහවුරු කර ගැනීමටත් රුසියාවේ ව්‍යාපාරික සහ දේශපාලන ක්ෂේත්‍රවල ඇතැම් බලවත් පුද්ගලයන්ට අවශ්‍ය ඇති බව සඳහන් කරනවා. ඊළඟ ජනාධිපතිවරයා ඔවුන් තෝරගෙනත්
වීමත් ඉවරයි කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අතරේ රුසියානු හමුදාව එහෙම නැත්නම් රුසියාව ඊයේ නිවේදනය කළා යුක්‍රේන හමුදාවට අවිභාර දීලා යටත් වෙන්න කියලා. යුක්‍රේන ජනපති යටත් වීම ප්‍රතික්ෂේප කරයි. කීර්තිවර්ණ කුලසිරි වාර්තා කරනවා අද දිවෙන පුවත්පතට රුසියානු නාවික හමුදාපතිත් කළුමුහුදු කලාපයේ බාහිරව සිටපු රුසියානු නාවික හමුදාපතිවරයාත් යුද්ධ නිසා මිය ගිය බව වාර්තා කරනවා. රුසියානු බුද්ධ සේවයේ ප්‍රධානියෙක් විදිහට තමයි ඔහු හැඳින්වෙන්නේ. යුක්‍රේන ජනපති යටත් වීම ප්‍රතික්ෂේප කරයි කියලා වාර්තා කරනවා. හැබැයි මේ අතරේ ප්‍රධාන අගනගරය වන යුක්‍රේනයේ කිව් නගරය සහ මරියුපෝල් කියන උපක්‍රමික වශයෙන් ඉතාමත්ම වැදගත් වෙන නගරය වරාය නගරය ඉතාමත්ම ආසන්නයේ ඉන්නේ රුසියානු හමුදාව. කිව් අගනුවර සාප්පු සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයෙන් 8 දෙනෙක් මරට මරියුපෝල් නගරය රැක ගැනීම සඳහා අවසානයේ තෙක් සටන් කරනවා කියලා නගර වැසියෝ කියන කතාවත් වාර්තා කරනවා අද පුවත්පත ප්‍රධාන සිරස්වල අතරේ. ඒ රුසියාවේ තත්ත්වය. ඊළඟට ඒ කතා කිව්වයින් පස්සේ රුසියාව සහ සිරියාවන්ත කෙනෙක් වෙන්න නැති මේ රුසියාවෙන් පස්සේ අපි එන්නේ පෙම්වතිය මරා කැලණිගඟට දැමූ සැකකරු අල්ලයි. ඒ ෆස්ලමික වාර්තාවක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ 22 හැවිරිදි පුද්ගලයෙක් තමයි 22 හැවිරිදි තරුණයෙක් පෙම්වතාව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තර ගොඩගෙන ඇති බව වාර්තා කරන්නේ. ඒ අද අරුණ පුවත්පත් වාර්තා කරන පුවත්. මේ දවස්වල බොහෝ දෙනෙක්ට මව් භාෂාව මතක් වෙනවා ඇති. මව් බස නොදන්නාකම නින්දාවට කාරණයක් කියලා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය කරන ප්‍රකාශය සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘවරිය ඇය ඊයේ අපි වාර්තා කළ සිංහල ශබ්දකෝෂයට අවුරුදු 95ක් සම්පූර්ණ වෙනවා කියලා. ඒ නිමිත්තෙන් ගාමිණී කන්දේපොළ ලංකාදීපයට ඇය එක්ක මහාචාර්යතුමිය එක්ක සාකච්ඡාවක් කරනවා. ඉස්කෝලවල තියෙන එක තත්ත්වයක් තමයි වෙන ඕනම විෂයක් උගන්වන ගුරුවරයෙක්ට සිංහල උගන්වන්න පුළුවන් කියලා. ඒ සිංහල විෂය උගන්වන්න ඕනම සමහරලාට වඩු වැඩ කරන ගුරුවරුන්ටත් සිංහල පුළුවන් කියලා සිංහල උගන්වන්න බාර දෙනවා. මේක බරපතල වරදක්. ඒක කතාවක්. ඊළඟට භාෂාව ගැන කිව්වයින් පස්සේ මේ තරම් දීර්ඝ කාලයක් පෝෂණය වෙච්ච බරසාර සාහිත්‍යයක් සහිත භාෂාවක් අපිට තියෙනක ගැන අපි ආඩම්බර වෙන්න ඕන නේද? ඒ අභිමානය වර්තමාන පරම්පරාවට ඇත්තේ නැහැ. ඒ ඉතිහාසය දන්නෙත් නැහැ. රටක් ගැන සමාජයක් ගැන එහෙම ආදරයක් ඇතිවෙන්න රටක් වෙනුවෙන් වැඩ කරන්න රටක් වෙනුවෙන් කැපවෙන්න භාෂාව පිළිබඳ තියෙන කැපවීමත් භාෂාව පිළිබඳ තියෙන ආදරයත් බලපානවා. ඒකයි මහාචාර්යවරයෙක් කියන්නේ. පාසල් දරුවන් විතරක් නෙවෙයි නාගරික පන්තියේ ඇතැම් වැඩිහිටියන් තුලත් මතයක් තියෙනවා සිංහල වැරදුනාට කමක් නැහැ කියලා. අපේම භාෂාව අපට ලියාගන්න බැරි නම් ඒක නින්දාවට කාරණයක්. ඒ බව එයාට වැටහෙන්නේ නැහැ. එයා හිතනවා සිංහල වරද්දන එක ගෞරවයට හේතුවක් කියලා. අනේ මගේ සිංහල නම් එච්චර හොඳ නැහැ කියලා සමහරු කටපුරා කියන්නේ බොහෝම ආඩම්බරයි. එහෙම කියන අයත් සිංහල මාධ්‍යෙන්ම අධ්‍යාපනය ලැබපු අදවිය. මේ ගෞරවයෙන් නැත්තේ ඔවුන් තුළ මව් භාෂාව ගැන ඇල්මක් නැති නිසා. හැබැයි දියුණු රටවල් වල තමන්ගේ මව් භාෂාව ගැන දක්වන උනන්දුව ඉතාමත්ම ඉහළයි. ඔවුන් අක්ෂර වින්‍යාසය විවරණ වරදවා ඔවුන්ගේ මව් භාෂාව වරදන්නේ නැතුව මව් භාෂාව නිවැරදිව ලියන්නේ ඒ හැඟීම නිසා. ඒත් කොහොම ලිව්වත් හරි කියලා හිතන අපේ අයට ඇත්තටම ගත්තොත් ආණ්ඩුවේ කන්තෝරුවකට ලියුමක් ලියා ගන්න කිව්වත් හරියට දැන් පද ගලප ගන්න බෑ. මෙන්න මේකයි කතාව. හරියට එක එල්ලේ අදහසක් ප්‍රකාශ කරගන්න බෑ. ලියුමක් ලියා ගන්න බෑ. මේ භාෂාව නොදන්නා කමේ ගැටලුව. බලන්න ලියුමක් ලියා ගන්න ගියොත් කීයෙන් කී දිනකටද ලියුම ලියා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම කල්පනා කරලා බැලුවාම චින්තන ශක්තියට කොයිතරම් අවබෝධතාවයක් සිද්ධ වෙලා තියෙන්නේ බලපෑමක් වෙලා තියෙන්නේ මේ භාෂාව මව් භාෂාව පිළිබඳ අවධානය යොමු කිරීම නිසා. රුසියාවට කවුරු හරි ගියොත් උසස් අධ්‍යාපනය හදාරන්න කියලා පළවෙනි අවුරුද්දේ අනිවාර්යයෙන්ම රුසියානු භාෂාව ඉගෙන ගන්න වෙනවා විදේශිකයෙක් ගියොත්. ඒක තමයි ඒ රටවල් වල හැටි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තෝරන සටන 3 සටනක් බවට පත් වී තිබෙන බවත් ගයාෂාන් විතානාරච්චි වාර්තා කරනවා. අංජනගේ කාටුන් එකෙන් පටන් ගන්නු දිනමින පුවත්පතේ අංජන කාටුන් අඳින්නේ ගෑස් සිලින්ඩරයක් දැන් 4199යි. 4200ක් කරන්න අපිට දුන්නේ නෑනේ බං. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මේ. අපි දැන් ගනින්නේ කොවිඩ් මරණ ගාන නෙවෙයි සර්. එහෙනම් මොනවද දැන් ගනින්නේ? තෙල් පෝලිම් මරණ ගාන. මව්බිමේ MDV රත්නන්දින මරිසිපාල කාටුන් එකත් ඕකම තමයි. දැන් කොවිඩ් මරණ අඩු වෙලා නේද මරිසිපාල? දැන් තියෙන්නේ පෝලිම් මරණය. මරිසිපාලගේ උත්තරේ. ඊළඟට ජයරත්න වික්‍රමසිංහ හදනවා ෆේක් බුක් පොකට් කාටුන් එක දිවයිනට.
මේ රටට අවශ්‍ය පැය 24ම නොනිදන ආණ්ඩුවක් කියලා සජිත් කියන්නේ. අනේ ඇහැරලා හිටියට නම් කමක් නැහැ. රැට ගෙවල් වලට එබිකම් කරන්නේ නැතිව. විදුර අබේනායකගේ දවසේ පද 4ට යනවා. ඒ මව්බිම් පුවත්පතේ ලියවෙන කවි පද 4 කොවිඩ් ලෙඩෙන් මිය ගිය අය මදිවාට මාර්ක පොලිමිය දැන් ජනයාට තෙල් ටික ගහගනි ඇති පදමට රැට කිසි ගැටලුවක් තවමත් නැහැ ලොකුගේට සාදු සාදු කියලා ඕකයි තත්ත්වයට යනවා අනුරාධ හිරිපිටකයේ කවිය දිවයිනට එළියන්නේ කවිය සර්වපාක්ෂික සමුළුව වෙත යෑම අනුරල සජිත්ලා කෙරුවත් පිටු පෑම මෛත්‍රී කියයි එන බව ඉඳුරාම ඔහු ළඟ උකුසු ෂොට් එක තියෙනවා තාම ඔහු ළඟ උකුසු ෂොට් එක තියෙනවා තාම අනුරාධ හිරිපිටිය මතක් කරලා දෙන්නේ අර දියකාව මාළුව දැහැගනිද්දි වෙලාව බලාගෙන ඉඳලා උකුස්ස ඇවිල්ලා කොටනවා කියලා කියවපු කතාව. ඔහු ළඟ උකුස්සු ෂොට් එක තියෙනවා තාම කියලා අනුරාධ හිරිපිටිය මතක් කරලා දෙනවා. පරිස්සමෙන් ඉන්න එන්නත ලබා ගන්න තුන්වන මාත්‍රාවත් පරිපූර්ණ එන්නත් කරන්නට ලක් වෙන්න කල්පනාවෙන් වැඩ කරමු. ඉවසිල්ලෙන් මිසක් සැනසෙල්ල ලැබෙන අන්මගක් තියෙනවාද? ආයුබෝවන්.